සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාඛ්‍යයක් වාසනාවන්ත පින්වත්නි අද ඔබ හැමදෙනාම ඕස්ට්‍රේලියාවේ මේ ටස්මේනියා ප්‍රදේශයේ තුල හෝබාට් නගරයේ ඒ වගේ මේ ආසන්න ඈත පළාත් වල ඉඳන් මේ ටස්මේනියාවේ ඉන්න බොහෝ පිරිසක් අද මේ ස්ථානයේ එකතු වෙලා ඔබ කවුරු සූදානම් වෙන්නේ ඔබේ ජීවිතයේ ඉතාම වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරා බණහන්නයි සූදානම්. අපි කවුරුත් මුලින්ම අදිෂ්ඨානයක් ඇති කරගමු මේ උතුම් ධර්ම ශ්‍රවණය අපි හැම දිනාටම නිවන් දොරටුවක් බවට පත් වේවා කියන අදිෂ්ඨානය. බණ අහනකොට කාරණා පහක් තියෙන්න ඕනේ මුලින්ම. ඔබ මගේ ධර්ම දේශනා අන්තර්ජාලය ඔස්සේ ගොඩාක් YouTube, Facebook ගොඩාක් දේවල් අපි කරන බණ බොහෝ පිරිසක් ඒවා ප්‍රචාරය කරනවා. ඒ නිසා ඒ ඔස්සේ ඔබ ගොඩාක් බණ අහලා ඇති. නිරන්තරයෙන් අපි ධර්ම දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ එක දේශනාවක ඒ දේශනාවේ නම සුසුසති. බණ අහන කෙනෙක් තුළ ඒ කියන්නේ ඔබ තුළ ඇති කරගන්න ඕනේ කාරණා පහක් පෙන්නලා තියෙනවා. පළවෙනිම දේ තමයි අප්‍රමාණ ආසාවෙන් බණ අහන්න ඕනේ. ඒ ආසාව නිසානේ මේ ආවේ. ඈත ඉඳන් හරි කොහේ ඉඳන් හරි ඇවිල්ලා එකතු වෙලා ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න මේ සූදානම් වුණේ බණ අහන්න තියෙන ආසාව නිසා. පළවෙනිම දේ තමයි බණ ඇසීමේ ආසාව. දෙවනි කාරණේ සෝතන් මොදහ. හොඳට කන් යොමු කරගෙන හොඳ අවධානයෙන් බණ අහන්න ඕනේ. ඒ නිසා තමයි බාහිර දේවල්, ඒ කියන්නේ අපේ හිත දුවන වෙන දේවල් අපි බණ අහන වෙලාවට ඉවත් කරන්නේ. දුරකථනයක් වෙන්න පුළුවන්. බණක් අහන සෝදානම් වෙන වෙලාවට බණ අහන්න කලින්ම එක්ක ෆෝන් එක සයිලන්ට් කරලා පැත්තකින් තියලා හිත හදාගන්න බණ අහන වෙලාවේ බාහිර දෙයකට හිත යන්න දෙන්නේ නැහැ. සෝතං ඕදහති හොඳට කන් යොමු කරගෙන පැයක්ද පැය භාගයක්ද ඒ දේශනාව පුරාම හිත පිහිටවාගෙන බණ අහන්න දක්ෂ වෙන්න. දැන් කරුණු දෙකයි. තුන්වෙනි කාරණේ තමයි අදිෂ්ඨානය. ඒක 이르දිපාදයක්. චිත්ත 이르දිපාදය කියන්නේ. මං කොහොම හරි මේ ධර්මයේ තේරුම් ගන්න. මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න. මගේ ජීවිතේට මං කොහොම හරි මේ ධර්මයේ ගලප ගන්න. එවැනි අදිෂ්ඨානයක් අපිට තියෙනවා. සමහර දේවල් දැන් ඔබේ ජීවිතේ ඔබ යම් මට්ටමකට ඔබේ ජීවිතේ ඉලක්ක ජයගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට සිහිනයක් තියෙන්නේ නැති. මං හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන විදේශ රටකට යනවා. ඒක ඕස්ට්‍රේලියාව වගේ රටකට යනවා. එහෙ ගිහිල්ලා තව උසස් අධ්‍යාපනය කරනවා. විදේශ රටක කොහොම හරි PR එකක් හදාගෙන හරි පදිංචි වෙන්න ක්‍රමයක් හදාගන්න. ඒ ඉලක්ක වලින් බොහෝ ප්‍රමාණයක් ජීවිතේ සාර්ථක කරගෙන යනවා. එතකොට අපි යම් ඉලක්කයක් තියාගත්තට පස්සේ ඒ ඉලක්කය තුල අපි කැප වෙනවා, මහන්සි වෙනවා, වීර්ය වඩනවා. ඉලක්කවලට යන්න. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා ධර්මාවබෝධය ඒ වගේ ජීවිතේ ඉලක්කයක් කරගන්න. මං කොහොම හරි මේ ධර්මයේ තේරුම් ගන්නවා, වටහා ගන්නවා, අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨාන ජීවිතය ඇති කරගන්න. ඒක බණ අහන වෙලාවටත් අවශ්‍යයි. ඊළඟ කාරණේ අත්ථං ගන්නාති අර්ථ ග්‍රහණය කරගන්න. දැන් අපි ගමු මේ බණ මේ දේශනාව මුල ඉඳන් අගටම මතක තියාගන්න බෑ.
එහෙම පුළුවන් මේ ශාසනයේම ඉඳලා තියෙන ආනන්ද හාමුදුරුවෝ විතරයි. බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් කරාද පළවෙනි වචනේ ඉඳන් ඒ දේශනාවේ අන්තිම වචනේ දක්වාම මතකයි. 84000ක ධර්මස්කන්ධෙම මතකේ පිහිටියා. ධර්ම භාණ්ඩාගාරයට. අපිට එහෙම නැහැ. හැබැයි අපි බණක් ඇහුවට පස්සේ අපිට දේශනාවම මතක නැතත් සාරාංශයක් තියෙන්න ඕනේ. අඩුම ගානේ මොකක්ද අද දේශනාවේ කියවෙච්ච වැදගත් කරුණු ටික හරි මතක තියාගන්න දක්ෂ වෙන්න. අත්හං ගන්නාදී අර්ථ ග්‍රහණය කරගන්න. ඊළඟ බුදුරජාණන් වහන්සේ ආයමත් පෙන්නනවා අනත්තරිච්ච බාහිර දේවල් සියල්ල හිතෙන් අයින් කරන්න කියලා. ඒ නිසා බණහනකොට බාධා වෙන බාහිර දේවල් හිතෙන් බැහැර කරන්න. ඔන්න ඔය කාරණා පහ ඔබේ ජීවිතය තුළ පිහිටවා ගන්න ඔබ දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් එහෙමනම් ඔබ හැමදෙනාටම මේ ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණයේ ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා යලි ආශිර්වාද කරනවා. දැන් මම ඔබේ ප්‍රශ්නයක් අහනවා. ඔබට ඔබේ හිත විශ්වාසද? අපි කියනවා මට මා විශ්වාසයි. මං ගැන මං දන්නවා. මමනේ මං ගැන දන්නේ. මට මා විශ්වාසයි. ඇත්තටම අපිට විශ්වාස කරන්න පුළුවන් හිතක් අපිට තියෙනවා. මේ කෙලෙස් සහිත හිත තමයි අපිව නිරේට ඇදගෙන ගියේ. මේ කෙලෙස් සහිත හිත අපිව තිරිසන් අපායට ඇදලා දැම්මා. මේ ගෙවාගෙන ආපු දීර්ඝ සංසාර ගමනේ සතර අපායේ මහගෙදර කරගෙන ආව නම් වැරදිකාරය වෙන කවුරුත් නෙමෙයි. මේ කෙලෙස් සහිත පාපී හිත. මේ හිත දමනය කරගන්න අපි කොච්චර උත්සාහ කරා. මොනතරම් මනසින් අපි පීඩා විඳිනවද? ඒ නිසා පින්වතුනි අපි විශ්වාස කරන්න ඕනේ ධර්මය. කෙලෙස් සහිත හිත නෙමෙයි. ධර්මයයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරන්න. දැන් අපි ගත්තොත් සමහර වැරදිච්ච චරිත අපේ ජීවිතවල අපිට ඕන තරම් වැරදිලා ඇති. පස්සේ අපි පසුතැවෙන අපරාධ. එහෙම නොවුනා නම් හොඳයි කියලා කොච්චර හිතනවද? දැන් අපි දේවදත්ත හාමුදුරුවෝ දන්නවනේ. හැබැයි නිකන් අපිට මේ නම කියනකොට දේවදත්ත කියන නම ඇහෙනකොට අපිට මැවෙන්නේ පෞකාරී බුදුහාමුදුරන්ට පිළිහැර කරන බොහොම දුෂ්ට චරිතයක් හැටියට අපි ඔළුවේ මවාගෙන බොහෝ දෙනෙක් දේවදත්ත හාමුදුරන්ටත් නිකන් දේවදත්තයා කිය නිකන් හිතෙනුත් නිකන් වෛරයක් ඇති කරගන්න මිනිස්සු පවානේ. දේවදත්ත හාමුදුරන්ගේ ජීවිතේ ඔබ දන්නවද අසංඛේය දෙහෙකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනෙක් කියලා. අසංඛේය දෙහෙකුත් කල්ප ලක්ෂයක් දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, කාන්ති කියන්නේ ඉවසීම, සත්‍ය, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා. මේ පාරමී ධර්ම පාරමී හැටියට, උපපාරමී හැටියට ඇස්සිස් මස්ලේ පවා දන් දීවි සසරේ උපපාරමිතා පුරලා තියෙනවා. පසේ බුදු වෙන්න නෙමෙයි පසේ බුදු කෙනෙක් වෙන්න. මේ දේවදත්ත හාමුදුරුවෝ හැබැයි වැරදුනේ ඔබ අහලා තියෙනවා සේරිවාණිජ ජාතකයේ අර කදාවලු වෙලින්දයි කතාව දන්නවා. ඔන්න ඔතනින් තමයි අපේ බෝසතාණන් වහන්සේත් එක්ක වෛරයක් ඇති වෙන්නේ. එදා ශාප කරා මං සංසාරෙන් මේ පස්සෙන් එනවා. මං මේ පරිගන්නවා. ඔය වගේ බලන්න එක සාමාන්‍ය ජීවිතේ මිනිස්සුන්ට ප්‍රශ්න ආවම කෑ ගහලා අඬලා පොළොවට ගහලා කපුවට ගහගෙන අඬලා ශාප කරන අය නැද්ද? ඒවා අපි ඒ වෙලාවේ බරපතල විදිහට නොසිතුවට සංසාර වෛර වගේ දිගට යනවා ඊට පස්සේ. අපේ බෝසතාණන් වහන්සේ මොන නොගැහිච්ච ආත්මවල
දේවදත්ත හාමුදුරුවෝ හරියට පින් කරගෙන තියෙනවා, පාරමී පුරාගෙන තියෙනවා. හැබැයි යම් දවසක අපේ බෝසතාණන් වහන්සේ සංසාරේ මුණ ගැහුණාද අන්න අර සංසාර වෛරය මතුවෙනවා. ඒ වෛරය මතුවෙලා ඊට පස්සේ වෛර කරන්න පටන් ගන්නවා, ඊර්ෂ්‍යා කරන්න පටන් ගන්නවා, උන්වහන්සේට හතුරුකම් කරනවා. ඒවැ කර්ම රැස් කරගෙන අපායට වැටෙනවා ඊට පස්සේ. ඔය වගේ සසරේ අපේ බෝසතාණන් වහන්සේ මුණ ගැහිච්ච බොහෝ ආත්ම භාවවල උන්වහන්සේට ඊර්ෂ්‍යා කරා, වෛර කරා, උන්වහන්සේගෙන් පරිගන්න සැලසුම් කරා අර සංසාර වෛරය. උන්වහන්සේ මුණ නොගැහිච්ච ආත්ම භාවවල හොඳට පින් කරගෙන පාරමිත පුරාගෙන ආවා. ඔහොම ඇවිල්ලා දැන් ඔබ හිතන්න දේවදත්ත හාමුදුරුවන්ගේ පැත්තෙන් නිකන් අපි නිකන් හිතමු යසෝදරාවගේ සහෝදරයා සුප්‍රබුද්ධ රජුවන්ගේ පුතා හැටියට ඉපදුණා. එතකොට තමන්ට රාජකුමාරයෙකුට කොච්චර ආසාවක් තියෙනවද රජ වෙන්න? සාමාන්‍යයෙන් මේ කාලේ වුණත් ඉන්දියාවේ ගත්තා 12 මහ ජනපද අතර බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනාවල පෙන්නනවා රාජකුමාරයෙකුගේ හිතේ හැම වෙලේම ඇති වෙන පැතුමක් කියනවා මං කවද්ද රජ වෙන්නේ? මං කවද්ද රජ වෙන්නේ? රජවෙන්න කොච්චර සැලසුම් හදනවා, සිහින මවනවා, උපක්‍රම යොදනවා, කුමන්ත්‍රණ කරනවා, රජ වෙන්න තියෙන ආසාව. දැන් සුප්‍රබුද්ධ රජුවන්ගේ පුතා තමන්ට පිය උරුමෙන්ම ලැබෙන්න තිබ්බ රජකම අතහැරලා පැවිදි වුණා. ඔබ හිතනවද කවුරුත් මේ අපාය යන්න කැමැත්තෙන් පැවිදි වෙනවා කියලා රජකම අතහැරලා? දේවදත්ත හාමුදුරුවෝ පැවිදි වුණේ අපාය යන්න? නෑ. නිවන් දකින්න හිතාගෙන පැවිදි වුණා. අච්චර මාලිගාව, සැප සම්පත්, පංචකාම සම්පත්තිය ඕන තරම් භුක්ති විඳින්න පුළුවන් මාලිගාවල ඉඳලා ඒ සියල්ල අතහැරලා සිවුරක් පාත්‍රයක් අරගෙන අද වගේ නෙමෙයි ඒ කාලේ බොහොම දුෂ්කරයි. පින්දපාතයක් තුන් සිවුරෙන් ඉන්නවා. දේවදත්ත හාමුදුරන්ගේ ජීවිතයේ සමහර වෙන දැන් අද දේවදත්ත හාමුදුරුවෝ හිටියොත් අද දේවදත්ත හාමුදුරන්ට පහදිනවා ඊට වඩා. ගොඩාක් මිනිස්සු පහදින්නේ බාහිර පෙනුමට. දේවදත්ත භික්ෂුවගේ ජීවිතේ පුරාම තුන් සිවුරෙන් කියනවා හිටියේ. පාංශකූල සිවුරු විතරයි පෙරෙන්නේ. එතකොට බලන්න රාජකුමාරී, රජවරු, සිටුවරු, මහා ධනවන්තයෝ වටිනා සිවුරු පූජා කරත් පිළිගන්නේ නැහැ. මලමිණි උතලා දාලා විසි කරපු කුණු කාලවල තියෙන තැන් වල විසි කරලා දාලා තියෙන රෙදි කෑලි එකතු කරලා සිවුරක් හදාගෙන ඒක තමයි පුරවගත්තේ. ඊළඟට දැන් ලංකාව වගේ නෙමෙයි ඉන්දියාවේ ඔය සීතල කාලේ එනවා, රස්නි කාලේ එනවා. ඉන්දියාවේ යම් කිසි දේශගුණ වෙනස්කම් එනවා. දේවදත්ත හාමුදුරුවෝ කුටියකට කියන්නේ ගහක් යට හිටියේ. එතකොට හිතන්න සීතල කාලේ උතුම වීර්යකින් සීතලේ අර තුන් සිවුර පොරෝගෙන ඉන්න කුටියකට යන්නේ ගස් යට ඉන්න. රස්නේ කාලේ නෝ මැසි මදුරු පීඩා එනවා ගස් යටට වෙලා ඉන්නවා. තමන් ළඟ තිබුණා මම ජීවිත කාලෙම නිර්මාංශව ඉන්න ඕන කියලා දැඩි අදිෂ්ඨානය. ජීවිත කාලෙම ගහක් යටට වෙලා ඉන්න ඕන. කුටි වලට මම යන්නේ නැහැ කියලා අදිෂ්ඨානය. පිණ්ඩපාතයෙන් විතරයි මං ජීවත් වෙන්නේ කියලා අදිෂ්ඨානයක් තිබ්බා. කොච්චර රජවරු, සිටුවරු ප්‍රණීත දාන වලට ආරාධනා කරත් මාලිගාවට යන්නේ නැහැ. පිණ්ඩපාතයෙන් විතරයි. තුන් සිවුරෙන් විතරයි ඉන්නේ. පාංශකූල සිවුරු විතරයි පුරවන්නේ. පහදින්නේ නැද්ද? එච්චර අමාරු ප්‍රතිපත්තියක් රැක්කේ අපාය යන්න හිතාගෙන නැහැ. එතකොට බැලූ බැලමට දේවදත්ත හාමුදුරන්ගේ ප්‍රතිපත්ති දිහා බලනකොට නිකන් බුදුහාමුදුරන්ටත් වඩා සීලවත් වගේ පේන්නේ. ඒ විදිහට තමයි හිටියේ. එච්චර රූක්ෂ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන හිටියා. ඒ නිසානේ අලුත පැවිදි වෙච්ච 500ක් දේවදත්ත හාමුදුරන්ගේ පැත්තට හැරුණේ.
මෙන්න නියම ක්‍රමයේ ඉක්මනින් නිවන් දකින්න පුළුවන් කියලා. දේවදත්ත පිරිස නම්ම ගන්න පුළුවන් උනේ ඒ නිසා. හැබැයි අච්චර රූක්ෂ ප්‍රතිපත්ති අනුගමනය කරත් අර සංසාර වෛරවල තියෙන භයානකම තමයි බෝසතාණන් වහන්සේ ගැන හිතේ ඇති වුණේ ඉරිසියාව. මතක තියාගන්න අපි සමහර වෙලාවට නොසිතුවට හොඳට බණ අහනවා, හොඳට පින්කම් කරනවා, හොඳට භාවනා කරන්න උත්සාහ කරනවා. හැබැයි අපේ හිත ඇතුලේ මේ ඉරිසියාව තව කෙනෙක් ගැන යම්කිසි කුහක සිතුවිලි, පහස් සිතුවිලි උපදිනවා. අපි දන්නේම නැහැ කාලයක් යනකොට අර තියෙන ගුණධර්ම සියල්ල විනාශ කරගෙන අර අකුසලයේ බලවත් වෙලා එනවා. දේවදත්ත කියන භික්ෂුවට අර ඇතිවෙච්ච ඉරිසියාව අන්තිමට ටික ටික හිත ඇතුලේ වර්ධනය වෙලා අර තිබිච්ච ගුණධර්ම ඔක්කොම නැති වුණා. මුල් කාලේ ධර්මයේ සඳහන් වෙනවා දේවදත්ත හාමුදුරන්ට පුණ්‍ය 이르දියක් පවා භාවනාවෙන් ඇති වුණා කියලා. අජාසත් කුමාරයා රැවටුනේ ඒ 이르දිය දැකලා ප්‍රාතිහාර පාන්නත් පුළුවන් කියලා. ලෞකික 이르දිය. මාර්ගඵල ලැබුවේ ලෞකික 이르දිය ඇති වුණා භාවනාවෙන්. හැබැයි සංඝයා ભેද කරන්න ඕනේ කියලා සිතනකොටම ඒ සියලු භාවනාවෙන් ඇතිවෙච්ච ලෞකික යම් 이르දියක් ඇද්ද ඒ සියල්ල පිරිහුණා කියන එක. ඒ සිතුවිල්ල එනකොටම අර තිබිච්ච කුසල් පිරිහිලා ගියා. අන්තිමට ඔබ හිතන්න දේවදත්ත කොච්චර පල්ලෙහාට වැටුණාද කියලා. අජාසත් කුමාරයව නොමග යවලා බිම්බිසාර රජුරුවන්ව මැරෙව්වා. මිනි මරණ මට්ටමට පල්ලෙහාට වැටුණා. මරවන්න සැලසුම් දුන්නා. බුදුහාමුදුරුවෝ මරන්න ඕන කියලා හිතුවා. දුනු ශිල්පීන් යෙදෙව්වා, රජුරුවන්ගේ දුනුවා යෙදෙව්වා. නාලාගිරි අටාකුලප් කරලා එකක්වත් හරි කියේ නැති තැන මගේ අතින් හරි වැඩේ කරන්නත් කියලා ගලක් පෙරුවා බුදුහාමුදුරුවෝ. අච්චර ගුණධර්ම රැකගෙන හිටපු කෙනා අර ඉරිසියාව නැමැති අකුසලයේ හිත ඇතුලේ වැඩිලා වෛරයක්, ද්වේෂයක් බලවත් වෙලා කුසලුත් පිරිහිලා අච්චර පල්ලෙහාට වැටුනේ නැද්ද? අන්තිමට ආනන්තරී අකුසල් දෙකක් කරගත්තා. සංඝ වේදයයි බුදු කෙනෙක්ගේ ලේසිල. දැන් මෙච්චර පල්ලෙහාට වැටිලා මේ තරම් අකුසල් කරගත්තත් මතක තියාගන්න සංසාරේ කරපු පින් නැති වෙනවා. ඒවා යටපත් වෙලා තියෙනවා. පාරමී පුරුදු කෙනෙක්. දේවදත්ත හාමුදුරන්ට අන්තිමට දැන් ගොඩාක් අයට ජීවිතේ වැරදිලා එක්ක ලෙඩ වෙලා එක තැන් වුණාට පස්සේ ඔන්න මොලේ පෑදෙනවා සමහරවිට. ලොකු විපතක් වෙලා අසරණ වෙනකොට සමහරුන්ගේ මොලේ පෑදෙනවා. සමහරු තනි වුණාට පස්සේ කාත් කවුරුත් නැතුව තනි වෙනකොට ඔන්න නුවණ පෑදෙනවා. අයියෝ මට මෙහෙම වුණේ මගේ වැරදි නිසාමයි කියන අය නැද්ද? ඉන්නවා. ඊළඟට මරණ මංචක. මරණාසන්න වෙනකොට ඔන්න කරපු අකුසල් හිතට ගලාගෙන එනකොට ඔන්න සමහරුන්ට චිත්‍රපටි පේනවා වගේ අර ඔක්කොම මතක් වෙනවා. දේවදත්ත හාමුදුරන්ගේ අන්තිම කාලේ හරි පව් කියලා හිතනවා. ඒ සමහර දේශනාවල කියනවා කියවන. දේවදත්ත හාමුදුරන්ට අන්තිමට ලෙඩ වෙලා එකතැන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට කරපු වැරදි, ඒ කරපු නොපනක්කම් හිතට ගලාගෙන එනකොට අනේ මට වැරදුනා, අනේ මට වැරදුනා කියලා පසුතැවෙන්න පටන් ගත්තා. ළඟ ඉන්න භික්ෂුන් වහන්සේලාට තමන්ගේ පැත්තේ හිටපු අයට කට්ටියට කතා කරලා කිව්වා උඹලා මට කරන එකම දේ තමයි මට නැගිටලා යන්න බෑ. මාව ඇඳ පිටින් උස්සගෙන අනේ සවැත් නුවර ජේතවනාරාමයට එක්කරගෙන යන්න මට බුදුන් දකින්න ඕනේ කියලා. මට බුදුහාමුදුරන්ගේ සමාව ගන්න තියෙනවා. මං ගොඩාක් වැරදි කරා, මට බුදුහාමුදුරුවෝ සමාව දෙයි. මා උස්සගෙන ඵලයලා. දැන් අන්තිමට අර පිරිස ඇඳ පිටින්ම කක් උස්සගෙන දේවදත්ත හාමුදුරුවෝ උස්සගෙන මේ ගොඩාක් දුර ඉඳන් ඉන්නේ දැන්. සවැත් නුවරට. ඔය ආරංචිය ආව සවැත් නුවරට අන්න මග ඉඳන් ඈත එනවා දැන් දේවදත්ත හාමුදුරුවෝ කට්ටියක් එක්ක ඇඳ පිටින්ම උස්සගෙන එක්කන් එනවා කියලා.
ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අන්න දේවදත්ත භික්ෂුව බුදුන් දකින්න බුදුහාමුදුරන්ගේ සමාව ගන්න කියලා හිතාගෙන අන්න ඇඳ පිටිම උස්සගෙන ලෙඩ වෙලා එක්කන් එනවා කියව සැලකුවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය දේවදත්තට තමන්ගේ මේ ඇස් දෙකින් ආයි බුදුන් දකින්න ලැබෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේට ගල් පෙරලලා ලෝහිත උපාද කියන ඒ අකුසලයේ කරගත්තද එතනින් පස්සේ බුදුන් දකින්න ආයි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා. දැන් දේවදත්ත හාමුදුරුවෝ උස්සගෙන එනවා සවැත් නුවර නගර සීමාවටත් ආවා. ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා කියන ඔන්න ස්වාමීනි දැන් ළඟටම ඇවිල්ලා ඔන්න සවැත් නුවරට ඇවිල්ලා ආයි ටික වෙලාවකින් පණවිඩ එනවා ජේතවනයේ හිට හැරෙන තැනටම ඇවිල්ලා ස්වාමීනි මේ ළඟ එනවා. කොහොම උස්සගෙන ඇවිල්ලා ජේතවනයේ ඈතින් පේනකොට දේවදත්ත හාමුදුරුවෝ කිව්වා අනේ මේ දාඩිය දාගෙන මාව මේ උස්සගෙන ඇවිල්ලා බොහෝ දුරක් දූවිලි ඇඟේ පිරීලා බුදු කෙනෙක් ළඟට යනකොට මට නම් මෙහෙම යන්න බෑ. ඔය වතුර ටිකක් තියෙන තැනකින් කියාපල්ලා කීවා මට මූණකට හොදගෙන ඇඟපත හොදගෙන බුදුහාමුදුරුවෝ දකින්න චුට්ටක් පිරිසිදු වෙලා යනවා. ජේතවනයේ පෙනිපෙනී තමයි එතන තිබ්බට පස්සේ අර ඇඳේ පල්ලෙහාට අඩිය තියෙනකොටම විශාල ගිනි ජාලාවක් අපායට ඇදෙනවා. ඒ අපායට ඇදෙනකොට දේවදත්ත දැන් බලන්න විශාල ගිනි ජාලාවකින් පිච්චීගෙන අපායට යනකොට ජේතවනයේ දිහා බලාගෙන කෑ ගහලා කිව්වා මම බුදුන් සරණ යනවා. මගෙන් වෙච්ච වැරදි වලට අනේ මට සමා වෙන්න මම බුදුන් සරණ යනවා බුදුන් සරණ යනවා කියලා කෑ ගහගෙන අපායට ගියා. එතකොට බලන්න ජීවිතේ කොච්චර දරුණු පලිගන්න වෛරයෙන් කේන්තියේ මොනවා කරත් අන්තිම මරණ මොහොතේ හරි තමන් බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන කෑ ගහගෙන උන්වහන්සේ වැසිකින් දකින්න ලැබුණේ ජේතවනයේ දිහා බලාගෙන අනේ මම බුදුන් සරණ යනවා කියන අපායට ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි දේවදත්ත මහා කල්ප එකක් මහා කල්පයක් අපායි පැහෙනවා කියන්නේ. මහා නිවි. එතකොට තාම මේ අපි මේ බණ කියනකොට තාම අපායි දැවෙනවා. හැබැයි මතක තියාගන්න ආනන්තරී අකුසලයක විපාක කල්පයක් විපාක දීලා අවසන් වෙනවා. හැමදාම මේ කර්ම විපාක කියන්නේ නිත්‍ය දේවල් නෙමෙයි. විපාක දීලා ඉවර වෙනවා. කල්පයක් අවසන් වෙන තැන අර ආනන්තරී අකුසලේ විපාක ගෙවලා අවසන් වෙනකොට අපායෙන් උඩට එන්නේ අසංකේය දෙහිකුත් කල්ප ලක්ෂයක් සසර කරපු පින මතු කරගෙන. දේවදත්ත අපායෙන් උඩට ඇවිල්ලා පසේ බුදු කෙනෙක් බවට පත් වෙලා අනාගතේ පිරිනිවන් පානවා කියලා බුදුරජාණන් වහන්සේ බුදුමුවින් දේශනා කළා. මතක තියාගන්න බුදු කෙනෙක් බුදුමුවින් යමක් දේශනා කරා නම් අනාගතේ මෙහෙම වෙනවා කියලා ඒක විවරණයක්. නියත වශයෙන්ම දේශනා කරනවා නම් ඒකට කියනවා නියත විවරණයක්. මෙහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අන්න ඒ වගේ සැකයට කියනවා නම් අනියත විවරණ කියලා කියනවා. දැන් අපේ බෝසතාණන් වහන්සේ මනසින් බුදුබව ප්‍රාර්ථනා කර කර අසංකේය හතකුත් කල්ප ලක්ෂයක් සසරේ පින් කර ආවා කියනවා. ඒකට කියන්නේ මනෝ ප්‍රනිධානය පිරුවා කියන මනසෙන් පින් කරලා හිතෙන් හිතනවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා අනියත විවරණ නියත විවරණ නෙමෙයි. හිත දැකලා කියනවා ඔබ වීර්ය වඩාගෙන යන්න. ඔබට යම් දවසක ලෝතර බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් වෙයි. හරියටම කියන්නේ වීර්ය වඩාගෙන යන්න පුළුවන් වෙන්නත් පුළුවන්. එතකොට ඒවට කියන්නේ අනියත විවරණ. ඊළඟට නවාසංකේය කල්ප ලක්ෂයක් වචනෙන් බුදුබව ප්‍රාර්ථනා කරා කියන සසරේ පින් කරලා වචනෙන් ප්‍රාර්ථනා කරනවා. අපිත් ඔය බෝධීන් වහන්සේලා ළඟට ගිහිල්ලා බුදුන් වැඳලා වචනෙන් කියන්නේ. ඒ වගේ අපේ බෝසතාණන් වහන්සේ සසරේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කර අසංකේය 9 කල්ප ලක්ෂයක් වාක් ප්‍රනිධානය පිරුවා කියන වචනෙන් බුදුබව ප්‍රාර්ථනා කරා.
අන්න ඒ කාලවල මුණ ගැහිච්ච බුදුරජාණන් වහන්සේලා අනියත විවරණ දෙනවා. නියත විවරණ නෙවෙයි. ඔබ උත්සාහ කරන්න, ඔබ වීර්ය වඩාගෙන යන්න. ඔබට යම් දවසක අරමුණ කරා යන්න පුළුවන් වෙයි. එතකොට මතක තියාගන්න අසංඛේය 16ක කල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධානයයි වාක් ප්‍රනිධානයයි පුරලා අවසන් වෙලා තමයි දීපංකර පාදමූලේ පළවෙනියටම නියත විවරණයක් ලබන්නේ සුමේද තාපසයන් වහන්සේගෙන්. එතනදී තමයි පළවෙනි නියත විවරණය ලැබෙන්නේ. මහණෙනි මේ සුමේද අනාගතයේ සාරා සංඛේය කල්පලක්ෂයක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒක ඒකාන්තයෙන් වෙන දෙයක්. එදාට සාරිපුත්ත මොග්ගල්ලාන නමින් අග්‍ර ශ්‍රාවක යුවලකේ ශාසනය පහළ වෙනවා. ආනන්ද නම් වූ අග්‍රෝපස්ථායක කෙනෙක් පහළ වෙනවා. මේ තුන් ලෝකයාටම නිවන් මඟ දේශනා කරලා සම්බුදු කෘත්‍ය අවසන් කරලා උන්වහන්සේ අනාගතයේ පිරිනිවන් පානවා. බුදු කෙනෙක් නියත වශයෙන්ම කියනවා. ඒ වගේ මතක තියාගන්න අපේ බුදුරජාණන් වහන්සේ දේවදත්ත හාමුදුරුවෝ ගැන නියත වශයෙන්ම පසේ බුදු වෙනවා කියලා කරපු ප්‍රකාශයක් තියෙනවා. දැන් හිතන්න මේ සසරේ පින් කරගෙන පාරමී පුරාගෙන එනකොට ඉරිසියාව නිසා, වෛරය නිසා, සංසාර වෛරයක් නිසා දේවදත්ත හාමුදුරුවන්ට වැරදුනා. හැබැයි දැන් අපාය වැටිලා ඒක විඳවනවා, ගෙවනවා. අපායේ උඩට ඇවිල්ලා තව කල්පකින් හරි පසේ බුදු වෙනවා. දැන් අද අපි දේවදත්තට බැන බැන ඉන්න අපේ අය නිකන් අපි ගැන නිකන් සාමාන්‍යයෙන් ඔබ හිතන්න තව කල්ප කීයක් කොහේ කැරකි යයි. ඒ නිසා අපි ඉන්නේ මහ භයානක තැන. තාම අපිට යම් පෙර පිනක් තියෙන නිසා නෙමෙයි බුද්ධ ශාසනය මුණ ගැහුණා තමයි. මනුස්ස ජීවිතේ ලැබුණා, බණ අහන්න ලැබුණා. මේ ලෝකයේ අනිත් මිනිස්සුත් එක්ක ගත්තාම අපි මහා පින්වන්ත පිරිසක්. හැබැයි මතක තියාගන්න සෝතාපන්න ඵලයටවත් පත් වෙන කල් ඔබ ඉන්නේ අනාරක්ෂිත තැනක. සක්විති රජ වුණා. මේ ලෝකෙම පාලනය කරන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සක්විති රජෙක් වුණා. මරණින් මත්තේ දිව්‍ය ලෝක යනවා. ඇයි ලෝකයක් පංචශීලයෙන් පාලනය කරන පිනෙන් දෙව්ලොව උපදිනවා කියන එක නියතයක්. ඒක වෙනවා. මරණින් සක්විති හැම සක්විති රජ කෙනෙක්ම මරණින් මත්තේ ආයු උපදී ඊළඟ ආත්මෙ උපදින්නේ දිව්‍ය ලෝකෙ. ඒක දේශනාවේ තියෙනවා. හැබැයි දිව්‍ය ලෝකේ බොහෝ කාලයක් ඉන්නකොට අර කරපු පින ගෙවිලා අවසන් වෙනවා. සක්විති රජ කාලේ කරපු පින් ගෙවිලා අවසන් වෙනවා. දිව්‍ය ලෝකේ පින ගෙවලා අවසන් වෙනකොට සෝවාන් වෙලාවක් නැත්නම් දෙව්ලොවින් චුත වෙලා ඊට පස්සේ නිරේ වැටෙන්න පුළුවන්. එතකොට සක්විති රජ නෙමෙයි නිරිසතා. දිව්‍ය ලෝකෙන් චුත වෙලා තිරිසන් ලෝකෙට වැටෙනවා. එතකොට තිරිසන. පෙරේත ලෝකෙට වැටෙන්න පුළුවන්. එතකොට පෙරේත. ඒ නිසා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සක්විති රජෙක් වෙලා ඉපදුණා. ධර්මය අවබෝධ කරලා නැත්නම් ආයි වැටෙන්නේ සංසාරෙටමයි. ඒ නිසා පින්වතුනි අපි මේ මොනවා කරා අපි ලෝකෙ කොහේ හිටියා ඕස්ට්‍රේලියාවේ නෙමෙයි ලෝකෙ මොන කෙළවරේ කොහේ ජීවත් වුණත් අපිට ලොකු අනතුරක් තියෙනවා. ඒ අනතුර තමයි දැන් මම මැරුණොත් කොහේ යන්නේ. නිකන් ඔබ ඉන්නකොට ඔක හිතන්න. සාමාන්‍ය ඔබේ ජීවිතයේ තුළ ඔබ එදිනෙදා ඉන්නකොට හිතන්න හදිස්සියවත් මම මෙහෙම ඉඳලා මැරුණා. මැරෙන්න පුළුවන් නේ මේ මැරෙන්න වයසක් තියෙනවා. අපි කවුරුත් මැරෙන්නේ අවුරුදු 100ක් විතර ඉඳලා වයසට ගිහිල්ලා එහෙම එකක් නැහැ. මව් කුසේ මැරෙනවා. දරුවෝ උපදිනකොට මැරෙනවා. සෙල්ලම් කර ඉන්න කාලේ මැරෙනවා. ළමා වයසේ මැරෙනවා. තරුණ කාලේ මැරෙනවා. මැදි වයසෙත් මැරෙනවා. වයසට ගිහිල්ලත් මැරෙනවා. එතකොට ඔබට මට අපි දන්නේ කාට කොයි වෙලේ ඉස්සර වෙයිද කියලා. මතක තියාගන්න දැන් අපි නිකන් හිතමු අද මේ බණ අහන්න 200ක් විතර ඉන්නවා කියලා.
කවදා හෝ මලගෙවල් කියන්නේ. බුදු අම්මේ මේ හාමුදුරු කියන කටකනිච්ච කතාව දෙන්න එක මම. මොකද්ද මේකේ? ඇත්තද බොරුද? අපේ පවුලේ 10 දෙනයි කියන්නේ කවදා හෝ මලගෙවල් කියන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් 10යි. අපේ ගෙදර 10 දෙනෙක් ඉන්නවා කියන්නේ කවදා හෝ මලගෙවල් 10ක්. අපිට යාළු හිත මිත්‍රයෝ 300ක් ඉන්නවා කියලා කියන්නේ කවදා හෝ මලගෙවල් 300. තව අවුරුදු 100ක් යනකොට ඔබවත් මමවත් මේ කවුරුවත් පස් ටිකක්වත් පොළොව හානවත් හොයාගන්න නැහැ. ඒ නිසා හැම මරණ සති එක භාවනාවක්. මතක තියාගන්න මරණය ගැන හිතුවේ නැත්නම් අප්‍රමාදී භාවයක් නම් උපදින්නේ. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මහණෙනි ධර්මාවබෝධයේ පිණිස අප්‍රමාදී භාවය ඇති කරන මරණ සති භාවනාව තරම් දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. දැන් මම මරුණොත් කොහේ යයිද කියලා හිතනකොට තමයි අප්‍රමාදී භාවය ඇති වෙන්නේ. ඉක්මනින් කුසල් වඩා ගන්නවා. ඉක්මනට පින් ටිකක් කරගන්නවා. කොහොම හරි ජීවිතයේ තියෙන අඩුපාඩු ටික ඉක්මනට හදා ගන්නවා. කොහොම හරි මේ ධර්මයෙන් කරා යන්න ඕනේ කියලා හිතෙන්නේ දැන් මම මරුණොත් කොහේ යයිද කියලා හිතන කෙනා. ඒ නිසා පින්වතුනි මරණ සත්‍ය මරණේ හිතන්න. සමහර මම ඔබට පෙන්නලා දෙන්නම්. එතනදී අපිට එනවා සංසාරික දක්ෂතාවය. ඒක මේ බණ අහලවත් සමහර අය බණ අහලා ඇති කරගන්නවා. සමහර අය ජීවිතේට බණ අහලා නැහැ. බෞද්ධත් නෙවෙයි. බුදුහාමුදුරුවෝ ගැන දන්නේත් නැහැ. හැබැයි උපතින්ම මේ දක්ෂතාවය සමහරුන්ට තියෙනවා. ඔන්න බලන්න බුදුහාමුදුරුවෝගේ කාලේ සමහර සිදුවීම් තියෙනවා. දවසක් ඔය නාදිකා කියලා ගමක ඒ කාලේ බුදුහාමුදුරන්ට ගොඩාක් වෛර කරා බමුණු ධාත්මන ආගමික පිරිස. බුදුරජාණන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේලා එක්ක ග්‍රීස්ම කාලේ රස්නේ කාලේ අර ගම හරහා චාරිකාවේ යන ගමනක් යනවා. භික්ෂුන් වහන්සේලා 500ක් එක්ක චාරිකාවේ දුර ඈත ගමනක් වඩිනවා. අර ගමේ මිනිස්සුන්ට ආරංචි වුණා අන්න ශ්‍රමණ භවත් ගෞතම බුදුහාමුදුරුවෝ ඉස්සර කියලා තියෙන්නේ සමහර මේ විදිහට ශ්‍රමණ භවත් ගෞතම 500ක් භික්ෂුන් වහන්සේලා එක්ක අපේ ගම හරහා යන්නේ නෝ. දැන් එතකොට මේ බ්‍රාහ්මණ පිරිස බුදුහාමුදුරුවෝත් එක්ක තරහයි. මේ බමුණෝ එකතු වෙලා කතා වුණා අපි හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. රැස්වීමක් කියලා බමුණු ගෙවල් වල මිනිස්සු ඒ ගමේම මිනිස්සු එකතු කරලා ගම්පති කියලා ඉන්නවා. ඒ කාලේ ඉඳලා ඉන්නවා ගම්පතිය. ගමේ ප්‍රධාන නීතියක් පැනෙවුවා. එක ගෙදරකින්වත් දානි දෙන්නත් බෑ වතුර ටිකක්වත් දෙන්න බෑ. බුදුහාමුදුරන්ටවත් භික්ෂුන් වහන්සේලාටවත්. ගම්පතියගේ නීතිය. ග්‍රීස්ම කාලේ එදා බුදුහාමුදුරුවෝ නියමිත දවසේ චාරිකාවේ වඩිනකොට මේ නාදිකා කියන ගමට වැටෙනවා. හොඳටම රස්නේ පිපාසය ඇති වෙන දවස. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාට පිපාසය ඇති වෙලා පිණ්ඩපාත ගියා. එක ගෙදරකින් වතුර ටිකක් දෙන්නේ. සමහරු බැනලා දොර වහගන්නවා. බුදුරජාණන් වහන්සේට පිපාසය ඇති වෙලා ආනන්ද හාමුදුරු පාත්‍රය අරගෙන යනවා. ඒත් වතුර ටිකක් දෙන්නේ. එක භික්ෂුවක් පිපාසයෙන් යනකොට ගෙවල් දෙක තුනකට ගියා කවුරුත් වතුර ටිකක්වත් දෙන්නේ නැහැ. ලින් පිදුරු දාලා වහලා. ගෙවල් ඇතුළට වතුර අරගෙන ලින් ටික වැහුවා. ලිඳකින්වත් වතුර දෙන්නේ නැහැ කියලා. ඔය අතරේ එක බමුණු ගෙදරක් ඉස්සරහා තරුණ කාන්තාවක් හිටියේ. රහතන් වහන්සේ නමක් පිපාසයෙන් මිදුලේ හේම කලන්තේ හැදිලා ඇදගෙන වැටුණා. අර ගේ ඇතුලේ හිටපු කාන්තාව හොරෙන් බැලුවා ගියාද කියලා. පාත්‍රය අරගෙන දැන් ගෙවල් වල දොරවල් වහගෙන ඇතුලේ හැංගිලා හිටියට නෑ වගේ සමහර හොරෙන් බලනවා.
ඔය ලංකාවේ එහෙම වෙන ආධාර එකතු කරන්න. ගෙවල් ගාන එනකොට දොරවල් වහගෙන හිටියට ජනේලෙන් හරි හොරෙන් බලන්න නැද්ද ගියාද කියලා. බලනවා. ඒ වගේ බලනකොට අනේ මේ මිදුලේ ඇදගෙන වැටෙනවා. අනුකම්පාවක් ඇති වෙනවා. බුදු ගුණ දන්නෙත් නැහැ, ධර්මයේ ගුණ දන්නෙත් නැහැ, සංඝයා ගැන දන්නෙත් නැහැ, බණ අහපු නැති කෙනෙක්. කවුරුණත් මිනිස්සේ. පිපාසයෙන් කලන්තේ හැදිලා මගේ ගේ ඉස්සරහ වැඩිච්ච කෙනෙක්. ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා ගේ ඇතුළට ගිහිල්ලා වතුර ටිකක් ගෙනල්ලා පාත්‍රයට වතුර ටික දාලා මූණටත් වතුර ටිකක් දීලා ගෙට ගිහිල්ලා දොර වහගත්තා. උන්වහන්සේ පැන් වළඳලා වැඩිය බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා කියනවා මහණෙනි ඉක්මනට මේ ගම අතහැරලා වඩින්න. මේ ගමේ වැඩි වෙලා ඇතුළත් බොහෝ පිරිසක් අපාගාමී වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග වැඩියා. ඔය සිදුවීමෙන් පස්සේ ගම්පතිය ගමේ මිනිස්සු එකතු කරලා රැස්වීමක් තිබ්බා. ප්‍රගති සමාලෝචන රැස්වීම. දැන් හරි සතුටුයි. අපි තමයි පාඩම ඉගෙනුනේ. එතකොට සමහරු කියන අපේ ගෙදරටත් ආවා අපි දුන්නේ අපි දොර වැහුවා අපි බැනලා දොර වැහුවා. කොහොම කියනකොට එක වයසක 100 කෙනෙක් නැගිටලා කිව්වා මගේ මේ දෑහින් දැක්කා කිව්වා අන්න අර ගෙදර අසවල් කාන්තාව මේ අපේ බ්‍රාහ්මණ නීති කඩලා ශ්‍රමණේකට වතුර දුන්නා කියලා අපි දැක්කා කියලා. මං හැංගිලා බලාගෙන හිටියේ. දැන් ඇහෙන් දුටු සාක්ෂි. ඒ වෙලාවේ අර කාන්තාව ගෙන්නලා ඇහුවා අන්තිමට ගම්පතියා දඬුවමක් නියම කරා බ්‍රාහ්මණ නීති කැඩුවට ගල් ගහලා මරන්න කියලා. එතකොට එහෙම නීති ඒ කාලෙත් තිබිලා තියෙන එක කාලේ රාජ දඬුවම් කාලේ ඒකේම තිබිලා තියෙනවා. දැන් ඔබ නිකන් හිතන්න පිපාසෙන් කලන්තේ හැදිලා වැටිච්ච කෙනෙකුට වතුර ටිකක් දීලා උදව්වක් කරන්න කියලා දැන් අන්තිමට මොකද්ද මේ වුනේ? මැරුම් කන්න වුණා. ගල් ගහලා මරන්න ලෑස්ති වෙනවා. අත් දෙක පිටිපස්සට බැඳලා දඬුවම් දෙන තැනට ඇදගෙන ඇවිල්ලා බමුණු ගල් ගහන්න ලෑස්ති වෙනවා. දැන් ඔබ නිකන් හිතන්න කෙනෙක්ගේ හිත හදා ගැනීමේ දක්ෂතාවය මම මේ කියන්නේ. අපේ ගම්වල ඉන්න හතර පොවෙට සිල් ගන්න. ඉතින් අපි දන්න අපේ ওই උපාසකම්මල ගැන නිකන් හිතන්නකනේ පන්සල් වල සිල් ගන්න යන පින්කම් කරන. අපේ රටවල් වල එහෙම නීන්නේ. නමුත් ඔය වගේ දෙයක් උපාසකම්ම කෙනෙකුට දුනා නම් හිත හදා ගැනීම මැරෙන්නේ. අර හාමුදුරුවන්ට යැදගෙන මැරෙන්නේ එහෙනම්. මූට වැටෙන්න තරම් නැතුවද මගේ ගේ ඉස්සරහම ඇවිල්ලා ඇදගෙන වැටුනේ. ඔන්න වතුර දීලා මට වෙච්ච කෙනෙක්. ඕම් පින්කම් කරපුව අපිට වෙන කරදර. කෝ අපිට බැලුවා. කෝ බුදුහාමුදුරුව අපිට බැලුවා. බුදුහාමුදුරන්ටත් බැනගෙන ධර්මයටත් බැනගෙන අර හාමුදුරන්ටත් යදගෙන නෙමෙයි මැරෙන්නේ. අර බමුණු කාන්තාව හිත හදාගත්තා. වෙන මොකුත් ධර්මයක් දන්නේ හිත හදාගත්තා. මං කරේ යහපත් දෙයක්. ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා හිත හදාගත්තා. ගල් ගහන අයට වෛර කරෙත් නැහැ. Tamanට දඬුවම දීපු කෙනාට වෛර කරෙත් නැහැ. බමුණු එකතු වෙලා ගල් ගහලා මැරුවා. මේක තියෙනවා විමානවත්වයේ මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ උපදලා. එතකොට බලන්න හිත හදා ගැනීමේ දක්ෂතාවය. මේක මේ බෞද්ධ වුණා කියලා ලැබෙන එකක් නෙමෙයි. ඔය විමානවත් ඔබ විමානවත් කියවනවා නම් ඒකේ හරියට තියෙන දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරුන්ගේ කතාව. තව ඔය වගේ තියෙනවා පින්ඩපාතේ ආපු ස්වාමීන් වහන්සේ නමකට නැන්දම්මයි දේවි ඒ කාලේ ගෙදර ලොකු අවුලක් තිබ්බ ගෙදරක්. නැන්දම්ම නැති වෙලාවේ ලේලිට දෙන්න දෙයක් නැහැ පින්ඩපාතේ ආව ස්වාමීන් වහන්සේ නම. නැන්දම්මගේ කාමරේ තිබ්බා උද්දඩු දෙකක්.
ඒ උද්දන් දෙක මිරිකලා උප්පැණි ටිකක් පාත්‍රයට පූජා කරා. අර ස්වාමීන් වහන්සේ උප්පැණි වලකල පින් දීලා වැටියා. ටික වෙලාවකින් මේ නැන්දම් මාව ආපු ගමන්ම ලේලිය මොකද කරේ? කිව්වා අම්මේ අම්මා හිත පහදව ගන්න. අද මම ලොකු පිනක් කරා. අම්මගේ කාමරයේ තිබ්බ උද්දණු දෙක මං පින්ඳ පාතේ ආපු ස්වාමීන් වහන්සේ නමකට උප්පැණි හැටියට පූජා කරා කියලා. මේ අම්මට කේන්ති ගිහිල්ලා තී කාගෙන් අහලාද මගේ උද්දණු දෙක ගත්තේ කියලා. එතන තිබ්බ පුටුවකින් උස්සලා ගැහුවා කියලා. මේක ওই විමාන වත්වේ මුලම තියෙන දේශනාවේ සඳහන් වෙන කතාව. එහි මැදගෙන වැටුණා මරණයටපත් වුණා. දැන් හිතන්න සාමාන්‍යයෙන් නැන්දම්මගේ කුටි කාලත් නිකන් මේක පාරටම මුකුත් දන්නේ නැතුව නිකන් මැරුණා නෙමෙයි. පුටුවෙන් හරි උස්සලා ගහලා වැටිලා ටිකක් වේදනාව විඳලානේ මැරෙන්නේ. සිතුවිලියෙන් නැද්ද ඒ අතර? වෙන කෙනෙක් නම් අර නැන්දම්මගේ මම මැරිලා හරි ඔහුගෙන් පරි ගන්නවා කියාගෙන මැරෙන්නේ. මරණ මංචකේ බිම වැටිලා පණ යනකොට හිත හදාගත්ත මං කරේ යහපත් දෙයක්. උප්පැණි ටිකක් පූජා කරානේ සාදු සාදු කියලා ඒකට හිත පහදවා ගත්තා. මරණින් මතු දිව්‍ය ලෝකෙ ඉපදුණා. ඒ නිසා මතක තියාගන්න හිත රැක ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. දැන් බලන්න අපි කොච්චර පින්කම් කරන්න ගිහිල්ලා අපි හිත අපහදව ගන්නවා. වෙලා නැද්ද? දානි දෙන්න ගිහිල්ලා උඩට ප්‍රශ්න ඇති කරගන්න. එක්ක උන්න තරහ වෙලා මොනවා හරි ප්‍රශ්න පින්කම් කරන්න ගිහිල්ලා අපි ප්‍රශ්න හදාගන්නවා. ඊළඟට මොනවා හරි යහපත් දේවල් කරන්න යන්නේ. හැබැයි මේ යහපත් දේවල් කරන්න ගිහිල්ලා අපිම හිතේ කරපු පිනවත් යහපතවත් කුසලවත් නෙමෙයි. එතන ඇති වෙච්ච ප්‍රශ්නයක් තමයි ලොකුවට ඔළුවේ තියාගෙන මෙහෙම වුණා කියලා ඒක හිතේ කෙලෙස් උපද්දව අපි ඉන්නවනම් අපිට හිත හදා ගැනීමේ දක්ෂතාවය ඒ නිසා පින්වතුනි සුගතියට උපදින්න නම් හිත රැක ගන්න දක්ෂ වෙන්න. මේ මරණාසන්න මොහොත ලේසි නෑ. දැන් මෙහෙම හිතමු. අපි කවුරුත් මැරෙන්නේ බණහන අපි හැමෝම හිතමු. අපි කවුරුත් මැරෙන්නේ සෝවාන් වෙලාම නම්. එහෙනම් අපිට බයක් තියෙනවද? එහෙනම් අපිට බයක් නෑ. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝවාන් වෙච්ච කෙනා සතර අපායේ සදහටම මිදිච්ච කෙනෙක්. සෝවාන් වෙච්ච කෙනා ඒකාන්තයේ සුගතිය උපදින. ආත්ම 7ක් ඇතුළත නිවන් දකින්න. එයා ආර්ය මාර්ගයට බැසගත්ත කෙනෙක්. හැබැයි අපි මැරෙන්නේ ධර්මාවබෝධයක් නොලබා අන්ධබාල පුතග්ජන මානසිකත්වයක් එක්ක ධර්මාවබෝධයක් නැතුව නම් අන්න අපිට අනතුර තියෙනවා. දැන් මම ඔබට නිකන් අවස්ථා ටිකක් කියාගෙන යන්නම්. ඔබම මට කියන්න ධර්මයේ හිත පිහිටව ගන්න ලේසිද අමාරුද කියලා. දැන් මෙතන බණහන අය අතර නොයින් කය ඔබේ ජීවිතයේ ඔබ ඇස් දෙකට මිනිස්සු මැරෙනවා දැකලා තියෙනවා. දැන් මේ දුස්තරලා ඉන්නවා. මිසිලා ඇති. ඉස්පිරිතාලවල වැඩ කරන අය ඇති. ජීවිතේ අපිට ඕන තරම් අත්දැකීම් ඇතිනේ. ඊළඟට ඔබේ සමහර වෙලාවට කවුලේ සහෝදරී ආච්චිලා සීයලා මාමලා නැන්දලා කවුරු හරි අන ගිය අවස්ථාවල් අපේ ජීවිතවල ඕන තරම් අත්දැකීම් ඇතිනේ. ඔබ දැකලා තියෙනවද කවුරු හරි මන යනකොට අහෝ සැපක් අනේ පුදුම සනීපයක් මං යනවා කියලා එහෙම බොහොම සතුටින් hina වීගෙන පුදුම සතුටින්ද මැරෙන්නේ? නෑ. නිකන් ඔබ හිතන්න කොච්චර බනහලා ධර්මයේ දැනගෙන පින්කම් කරලා මොන ධර්මයේ ඉගෙනගෙන තිබුණා. නිකන් මිනිස්සු මැරෙන්නේ නැති. ඇක්සිඩන්ට් වෙලා මිනිස්සු මැරෙනවද නැද්ද? හැප්පිලා මිනිස්සු මැරෙනවා. සමහර පාරේ යනකොට වාහන වලින් හප්පගෙන යනවා. ඉස්සරහින් ඇවිල්ලා හප්පන්න පුළුවන්, පිටිපස්සෙන් හප්පන්න පුළුවන්. පාර පයින්න ගිහලා මිනිස්සු හැප්පෙනවා. වාහන හැප්පිලා මිනිස්සු මැරෙනවා. සමහරු හැප්පිලා
ලේ දාගෙන අතපය කැඩිලා ඉස්පිරිතාලෙට ගෙනියනකොට පණ යනවා. ඔබ හිතන්න එවැනි වෙලාවක ඇක්සිඩන්ට් එකක් වෙච්ච වෙලාවක සමහර වෙලාවට තුවාල ලේ දාගෙන ඉස්පිරිතාලෙට ගෙනිහිල්ලා වෛද්‍යවරු වට කරගෙන එක් ඔපරේෂන් කරනවා, එහෙම බඩ දානවා, මෙහෙම පපුව තලනවා. ඔය වගේ වෙලාවක ධර්මයේ හිත පිහිටව ගන්නවා කියන්නේ ලේසි අමාරුද කියලා හිතන්න. නිකන් හිතන්න ලේසි. අමාරුයි. කොච්චර ධර්මයේ දැනගෙන හිටියත් අමාරුයි. ඊළඟට අපි නම් නිකන් හිතමනේ අපිට නම් එසේ නොවේවා කියලා. ගුටි කාලා මැරෙන්න බැයි. වෙන්න පුළුවන්. අහක යන අනුන්ගේ ප්‍රශ්න වලට පැටලලා ගුටි කාලා මැරෙනවා මිනිස්සු. රණ්ඩු බේරන්න කියන අනුන්ට ගහන කුණු පාරවල් වැදිලා මැරෙනවා. යම් යම් වචන කොම්මාන් වෙලා ගුටි ගහගෙන මිනිස්සු මැරෙනවා. මුගලන් හාමුදුරන්ට 500ක් විතර වට කරගෙන ගැහුවා. ඒ නිසා අපි දන්නේ ජීවිතේ අද අපි මෙහෙම හිටියට මොන වගේ සංසාර කර්ම අපිට කැරකිලා ඉන්නේ කියලා. වට කරගෙන පොළු වලින් ආයුධ වලින් ගහනකොට ගුටි කාලා මැරෙනකොට ධර්මයේ සිහි කරන්න ලේසි තමයි. අවංකව හිතන්න. කතා කරන්න. ලේසි තමයි. අමාරුයි. ඊළඟට මිනිස්සු මැරෙනවා ගින්නෙන් පිච්චිලා මැරෙනවා. ඇඟිල්ලක් හරි පිච්චිලා තියෙනවද කවදා හරි? ඇඟිල්ලක් හරි පිච්චුණා නම් වේදනාව දන්නවද? මුළු ඇඟම ගිනි ගන්නකොට ධර්මයේ සිහි කරනවා කියන්නේ ලේසි තමයි. ගිනි තියාගත්ත මිනිහත් කෑ ගහ දුවනවනේ. මැරෙන්න කියලා ගිනි තියාගත්ත මිනිස්සු කෑ ගහ දුවනවා. ලේසි නෑ. ඔය මිනිස්සු මැරෙන ක්‍රම මම මේ කියාගෙන යනවා. ඊළඟට සර්පෙක් දෂ්ට නිකන් සර්පයා දෂ්ට කරනකොටම එක පාට පණ යනවා. දත වදිනකොටම නිකන් පටස් ගාලා පණ යනවා. නෑ. අර විස ශරීරගත වෙලා ඇදුම් දීලා වේදනාව විඳලා මිනිස්සු මැරෙන්නේ. මරණය ගැන හැම වෙලාවෙම හිතන්න. ඒක වේදනාව, දුක, තැති ගන්න වෙලාව. එවැනි වෙලාවක ධර්මයේ සිහි කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. අපි නිකන් හිතමු ඉස්පිරිතාලෙක. ඔබට හිතෙන්න පුළුවන් ඔය කිසි කරදරයක් නෑ මේ ඉස්පිරිතාලෙක. නිදහසේ හොඳ ඇඳක වෛද්‍යවරු විසිලා වට කරගෙන. එහෙම පණ යන්න තියෙනවා. ඒ නිකන් මැරෙන්න දෙන්නේ නෑ. නහයෙන් බට දාලා උගුරෙන් බට දාලා පපුව තලන දැකලා තියෙනවා. පපුව තලන මැරෙන්න. ඔය හાર્ට් මසාජ් එකක් එහෙම දෙනකොට බලන්න පපුව තලන හැටි. බලාගෙන ඉන්න මනුස්සයන් බය හිතෙනවා. කටු ගහනවා, ඉන්ජෙක්ෂන් ගහනවා, බට දානවා. ඔය අතරේ නිකන් අපි ගම් නිකන් හදවත නතර වෙලා නිකන් මැරිලා වගේ නා. පපුවට කරන්ට් එක ගන්න දැකලා තියෙනවා. නිකන් ටීවී එක හරි දැකලා ඇති. උඩ විසි වෙලා ඇඳට වැටෙන්නේ. පුළුවන් ද චුතිචිත හදාගන්න. ඒ නිසා මරණාසන්න මොහොත ලේසි නෑ. අපි මේ කොච්චර බණ අහලා කොච්චර ධර්මයේ ඉගෙනගෙන කොච්චර පින්කම් කර කොහොම හිටියත් ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයේ අවස්ථාව අත්දකින්නකොට ලේසි නෑ. ඒ නිසා මොකද බොහෝ දෙනෙක් හිතන්නේ මන් දන්නවා මං ඒකේ වෙලාවකට කරගන්නවා. කොහොම කියනයි නැද්ද? දැන් අපේ පවුල් වල එහෙම ඉන්න ගොඩාක් අයට සමහරවිට අපි කියනවනේ කොහොම ඔය වගේ පව්කම් කරන්න එපා, වැරදි වැඩ කරන්න එපා, අපායයි. එතකොට කියනවා මන් දන්නවා ඒකේ වෙලාවට චුතිචිතනේ මං ඒ වැඩේ කරගන්න අම්බලගේ පාඩුවේ ඉඳපත මන් නිදන්නේ වැඩේ කරගන්න. ඒ නිසා මතක තියාගන්න
බොහෝ දෙනෙක් මරණාසන්න වෙනකොට සිහි කල්පනාවක් නැහැ. ඔබ හොඳට බලන්න වර්තමානයේ මේ සිහිය රැකිලා තියෙන පෙර පිනකට. බොහෝ දෙනෙකුට වයසට යන්න යන සිහිය දුර්වල වෙලා සිහි කල්පනාව නැති වෙනවා. සමහර ඔබ දැකලා ඇති ඔහි විකාර කියෝ සිහිය දුර්වල වෙනකොට සමහරුන්ගේ සිතුවිලි පාලනය කරගන්න බෑ. කරපු අකුසල් චිත්තපටි වගේ හිතට ගලනවා. සමහරු දොඩවන්න කියවන්න ගන්නවා මම මේ වගේ පව්කම් කරා, මම මේ වගේ වැරදි වැඩ කරා, මම මේ වගේ අකුසල් කරා. එතකොට අපි කොච්චර කිව්වත් ඕවා හිතන්න එපා, ඕවා හිතෙන් අමතක කරන්න, බුදු ගුණ හිතන්න, කරපු පිනක් හිතන්න. ඒවා කොච්චර කිව්වත් එයාගේ මනසට ගලාගෙන ඉන්නේ අකුසලෙමයි. ඇයි යාගේ සිහිය දුර්වල වෙලා මනස පිරිහිලා. ඒ නිසා පින්වතුනි මරණාසන්න මොහොත කියන්නේ ඔබ මම අපි කවුරු නත්ති ජාත සමරණ ඉපදුනා නම් නොමැරීට පුළුවන් ක්‍රමයක් නැහැ. ඒ කාන්තෙන් කවදා කොතන කොයි මොහොතේ අපි කාටත් මොන විදිහට හරි ජීවිතේ මූණ දෙන්න සිද්ධ වෙන අවස්ථාව. හැබැයි අපි ධර්මයෙන් ශක්තිමත් වෙලා නැත්නම් මරණ මංචකේ අපි අන්ත අසරණ වෙනවා. කරුණු පහක් ඔබට කෙටියෙන් කියලා දෙන්න. මෙන්න මේ කරුණු පහ දියුණු කරනකොට, වඩනකොට, පුරුදු කරනකොට තමන් තුළ ඇති වෙනවා ආත්ම විශ්වාසය. මම නම් දැන් මරුණා සුගති. අන්නේ විශ්වාසය ඇති වෙනවා. මේක තියෙන්නේ සංයුත්ත නිකායේ මහා නාම කියලා සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මහා නාම කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ඥාති සාක්‍ය කුමාරයෙක්. ගිහි ජීවිතේ ගත කරගෙන අමුදරුවෝ හදාගෙන වෙළඳාම් කරගෙන ව්‍යාපාර කරගෙන ඉන්නපු මිනිස්සෙක්. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ මහා නාම කියන ස්වාමීනි වහන්සේ ඒ කාලේ තමන්ව අඳුන්වලා දෙනවා මෙහෙම. කියනවා ස්වාමීනි වහන්සේ වහන්සේ මම කාමභෝගී ගිහියෙක්. මට අමුදරුවෝ ඉන්නවා. මම රන් රිදී මුතුමැණික් පරිහරණය කළා. මම කසීසලු කරනවා. ඒ කියන්නේ තමන් නිකන් බොහොම පොහොසතෙක් කියලා කියනවා. මම මෙහෙම කෙනෙක්. මම ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්. ව්‍යාපාර කරනවා. මට සල්ලි තියෙනවා. මම මේ වගේ රාත්‍රී හතරන් රිදී මුතුමැණික් මට තියෙනවා. මම මෙහෙම සල්ලිකාරේ. මම මෙහෙම කෙනෙක්. හැබැයි ස්වාමීනි මට ලොකු බයක් තියෙනවා. ඒ තමයි කොයි වෙලේක හෝ මම මරණයටපත් වෙලා අපාය වැටේ කියලා මට බයක් උපදිනවා. හදිස්සියවත් අනතුරකින් විපතකින් මම මැරෙන වෙලාවක අකුසලයක් බලවත් වෙලා තිරිසන් අපායක പ്രേත ලෝකෙක උපදී කියලා මට විතර බයක් ඇති වෙනවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවදා කොතන කොයි මොහොතේ මැරුණා සුගතියක උපදින්න මා විසින් බලවත් කරගත යුතු කරුණ මොනවද කියලා අහනවා. මේක තියෙන්නේ සංයුත්ත නිකායේ මහා නාම සූත්‍රය. එතකොට මේ මහා නාම ශාක්‍ය කුමාරයා බුදුහාමුදුරන්ගෙන් අහන්නේ කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට මැරුණා සුගතියක යන්න නම් නිතර මම පුරුදු කරලා බලවත් කරගන්න ඕන මොන වගේ ගුණද? දැන් මේ කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් ගැන නෙමෙයි. සෝවාන් වුණා නම් කොහොම සුගතිය? එතනින් මෙහා සෝවාන් ඵලයෙන් මෙහා ඉන්න කෙනෙක් ජීවිතේ අපිට එන අනතුරු අපි දන්නේ කවදා කොතන කොයි මොහොතේ මොන විදියට මැරෙන්නේ. එවැනි මොහොතක අර අපාය පැත්තට ඇදෙන ජීවිතයේ යම් කිසි රැකවරණයක් ආරක්ෂාව අඩුම ගානේ සුගතිගාමීව හරි බේරෙන්න පුළුවන් ක්‍රමයක් හදාගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ කරුණු පහක් පෙන්නනවා. මහා නාම ඔබ නිතර බුදු ගුණ හිතනවා. නිතර ධර්මයේ ගුණ හිතන සංඝ ගුණ හිතන කෙනෙක් නම් ඔබ තුල තියෙනවා සද්ධා. මතක තියාගන්න බෞද්ධයෙකුට තෙරුවන් සරණ ගිය කෙනෙකුට මරණාසන්න මොහොතේ මතුවෙන අකුසල් යටපත් කරන්න තියෙන බලවත්ම කුසලයේ තමයි සද්ධා. බුදුරජාණන් වහන්සේ බුදුමුවින්ම දේශනා කරනවා මයි සද්ධා මත්තක් සද්ධා මාත්‍රයක්
ප්‍රේම මත්තම් ප්‍රේම මාත්‍රයක් බුදුහාමුදුරුවෝ ගැන හිතේ බලවත් වුණොත් සබ්බේතේ සංඝ පරාය. ඒ සියලු දෙනා සුගතිය උපදින. එක දේශනාවක සඳහන් වෙනවා මරණ මංචකයේ බුදුගුණ සිහි කරද්දී කරපු දහසක් අකුසල යටපත් වෙනවා කියලා එතන. ඒ නිසා ලොකු දෙයක් නැති වුණා. සමහර වෙලාවක ඔබේ ආච්චි සීයා නෑදෑයෙක් ඥාති ලොකු දහම් දැනුමක් නැති කෙනෙක් කියලා හිතන්න. ලෙඩ වෙලා එකතැන් වෙලා අන්තිමයි වගේ තේරෙනවා නම් අපිට කරන්න තියෙන කල්යාණ මිත්‍රයෙක් හැටියට පිහිට වෙන්න තියෙන ක්‍රමය තමයි අඩුම ගානේ බුදු ගුණ ටික හරි කනට කරලා කියන්නේ. සද්ධාවක හිත පිහිටවන්න. ඒ සද්ධාව මරණ මංචකයේ මතුවුණොත් අකුසලයටපත් වෙලා අඩුම ගානේ ඊළඟ ජීවිතේ හරි සුගතියට යනවා. හැබැයි ගොඩාක් පව කරපු කෙනෙක් නම් සුගතිය ගියා ටික කාලෙකින් හරි ආයෙ චුත වෙලා අපායකට වැටෙනවා. ඒ නිසා සුගතිය යන්න තියෙන ප්‍රධානම දේ පළවෙනිම දේ තමයි සද්ධාව. ඒ සද්ධාව ටික ටික හරි පුරුදු කරා. ඔබ ලෝකෙ කොහේ හිටියත් ඉන්න ගෙදර හරි බුදුන් අදින්න. බුදු ගුණ සිහි කරා. උදේ නැගිටලා වැඩට යන්න ගියා, ඉගෙන ගන්න ගියා, රස්සාවකට යන්න ගියා, දවසේ තුනුරුවන් ගුණ සිහි කරා. නිදාගන්න යනකොට තුනුරුවන් ගුණ සිහි කරලා සුගතියක හිත පිහිටව ගන්න. අර මෝර පිටිත මගේ දේශනාවක තියෙනවා බුදු මේ YouTube එකේ මෝර පිටිත ගැන කරලා. හරි බලවත් උදෑසන හවසට කියන ගාථා දෙකක් තියෙනවා. දවසේ පුදුම ආරක්ෂාවක්. ඒ වගේ ධර්මයේ ජීවිතේට ආරක්ෂාවක් හදාගන්න. දෙවැනි එක තමයි සිල්වත්කම. කවදා කොතන කොයි මොහොතේ මරුණා සුගතිය යන්න නම් අඩුම ගානේ පංචශීලයේ හරි රකින්න. ප්‍රාණඝාතයෙන් වළකින්න. හොරකමෙන් වළකින්න. වැරදි ජීවිත, සල්ලාන ජීවිත වලට පුරුදු වෙන්න එපා. ජීවිතේ අඩපාඩු හදාගන්න. වරදින්න පුළුවන්. හැබැයි යම් මොහොතක ධර්මයේ ලැබුණා නම් එතන ඉඳන් හරි හැදෙන්න. බොරුවෙන් කේලමින් ජීවත් වෙන්න එපා. සත්‍යවාදී වෙන්න. මත්පැන් මත්ද්‍රව්‍ය ඒවට පුරුදු වෙලා ටික ටික හරිය බේරෙන්න. බණහන කාලයක් බණහනකොට නිකම්ම හැදෙන්න. සමහර අඩුපාඩු දැන් අපි ළඟට දැන් මම ඉස්සර ලංකාවේ ඉන්නකොට ගොඩාක් මිනිස්සු හම් වෙන්න දවස් දෙකක් වෙන් කරලා තිබ්බා. নানা ප්‍රකාර ධර්මෝ චරිත එක එක එනවා. සමහර අම්මලා අරගෙන ඉනවා මත් කුඩු වලට ඇවිල්ලා අය. සමහර මොයි වැරදි කරපු අය මම බන්ධනාගාරවල මේ ලංකාවේ හැම තැනම එක එක ජාතියේ নানা ප්‍රකාර මිනිස්සුන්ට බණ කියලා තියෙනවා. හැබැයි සමහර අය අපි දන්නවා ඒ අය ගොඩාක් අඩුපාඩු තියෙනවා. හැබැයි ආපු ගමන් සිල්වත් කරන්න ලෑස්ති වුණොත් ආයෙ එන්නේ නැහැ. අපි කියන්නේ බණ අහගෙන යනකොට තමන්ගේ අඩුපාඩු තමන්ම හදාගන්න. ආයි කවුරුත් කියන්න ඕනේ නැහැ. මේක කරන්න එපා, මේක කරන්න එපා, මේක වැරදි, ඔයා මේක කරන්න එපා කවුරුත් අවවාද දෙන්න ඕනේ නැහැ. බණ අහගෙන යනකොට තමන්ගේ අඩුපාඩු නිකම්ම තමා තුළින්ම නිවැරදි වෙනවා. කුසල් කියන්නේ මොනවද, අකුසල් කියන්නේ මොනවද කියලා බණ අහන කෙනාට කාලයක් යනකොට හොඳට වැටහෙනවා. පින්පව් හොඳ නරක තමන්ට තේරෙනවා. වෙනදට වඩා අපාය බය දැනෙනවා. අකුසලයේ ආදීනව තේරෙනවා. එතකොට කවුරු කියන නිසා නෙමෙයි, දැනෙන නිසා, වැටහෙන නිසා අවබෝධයෙන්ම අකුසලෙ පළකිනවා. ඒ නිසා කාලයක් බණ අහගෙන යන්න නොසිතන විදිහට ජීවිතේ අඩුපාඩු හැදෙනවා, වෙනස් වෙනවා. ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් උත්සාහ